ශ්‍රී ලංකාවේ මූල්‍ය යටිතල පහසුකම් පද්ධතියේ සංයුතිය ලංකා සෙට්‍රල් පද්ධතිය, ගෙවීම් පියවීම් පද්ධතිය, සාමාන්‍ය කොටස් වෙළඳාම් පද්ධතිය, ණය සුරුකුම්පත් වෙළඳාම් පද්ධතිය. තත්කාලීන දළ පියවුම් පද්ධතියකට සම්බන්ධ ආයතන මහ බැංකුව, වාණිජ බැංකුව, ප්‍රාථමික ගනුදෙනුකරුවන් සේවක අර්ථසාධක අරමුදල. තත්කාලීන දළ පියවුම් පද්ධතිය මගින් සිදුවන ගනුදෙනු බිවට වෙළඳපොළ ගනුදෙනු, අන්තර් බැංකු මුදල් වෙළඳපොළ ගනුදෙනු, විදේශ විනිමය වෙළඳපොළ ගනුදෙනු. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිත කාර්යයන් වන්නේ අර්ථසාධක අරමුදල කළමනාකරණය, විදේශ විනිමය කළමනාකරණය, ප්‍රාදේශීය සංවර්ධනය සහ මූල්‍ය බද්ධ තොරතුරු පවත්වා ගැනීම. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සමාජිකයන් ගණන 5 දෙනයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සමාජිකයන් වන්නේ මහ බැංකුවේ අධිපති, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, විධායක නොවන වෙනත් සමාජිකයන් 3 දෙනෙක් මහ බැංකුවේ. ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමට පෙර මහ බැංකු කටයුතු පවත්වාගෙන ගිය ආයතනය වන්නේ ව්‍යවහාර මුදල් මණ්ඩලය. ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය පිහිටුවනු ලැබුවේ කුමන ආඥා පනතෙන්ද? 1884 අංක 32 දරන කඩදාසි ආඥා පනතෙන්. ශ්‍රී ලංකාවට මහ බැංකුවක් අවශ්‍ය බවට යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ජේ ත්‍යාගරාජන් මහතා. එම යෝජනාව ඔහු විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේ 1945 නොවැම්බර් 7 වෙනිදා. අප රටේ මහ බැංකුව පිහිටුවීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමට 1948 වසරේදී එක්සත් ජනපදය විසින් එවූ ආර්ථික විද්‍යාඥයා ජෝන් එක්ස්ටර් මහතා ලංකා මහ බැංකුව පිහිටුවුවේ 1949 අංක 58 දරන මුදල් නීති පනතෙන්. අප රටේ මහ බැංකුවේ කටයුතු නිල වශයෙන් ආරම්භ වූයේ 1950 අගෝස්තු 28 වන දින. අප රටේ මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව වශයෙන් නම් කරනු ලැබුවේ 1985 වර්ෂයේදී. අප රටේ මහ බැංකුවේ මුල්ම අධිපතිවරයා වශයෙන් කටයුතු කරේ ජෝන් එක්ස්ටර් මහතා. ඔහු ඇමරිකානු ජාතිකයෙක්. අප රටේ මහ බැංකුවේ මුල්ම ලාංකික අධිපතිවරයා වූයේ එන්.යූ. ජයවර්ධන මහතා. අප රටේ මහ බැංකුවේ වර්තමාන අධිපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා. ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් ඉටු කිරීමට දැනට පිහිට ඇති දෙපාර්තමේන්තු ගණන 27ක් පමණ. මෙම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යයන් 7ක් යටතේ තමයි සංවිධානය වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ පිහිටුවා ඇති දෙපාර්තමේන්තුවල කාර්යයන් ආර්ථික හා මිල ස්ථායීතාවය, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය, ව්‍යවහාර මුදල් නිකුත් කිරීම, රජයේ නියෝජිත සේවා සැපයීම, මානව සම්පත් සංවර්ධනය, ආයතනික සේවා සහ ප්‍රතිපත්ති සමාලෝචනය ලෙස. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලය ලිපිනය ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රධාන කාර්යාලය තැපැල්පෙට්ටිය 590 ජනාධිපති මාවත කොළඹ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීමේ අරමුණු මහ බැංකුවේ කාර්යයන් පළාත්වල ක්‍රියාවට නැංවීම, ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය මූල්‍යමය සහාය ලබා දීම, විවිධ සංවර්ධන ක්‍රියාකාරකම් හරහා පළාත්වල දිළිඳුකම පිටු දැකීම. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලවල කාර්යයන් මොනවාද? ප්‍රාදේශීය තොරතුරු එකතු කිරීම, ග්‍රාමීය ජනතාවගේ බැංකු කටයුතු පිළිබඳ දැනුවත් කිරීම, පළාතේ සංවර්ධන ක්‍රියාදාමයට අවශ්‍ය ගැටලු හඳුනා ගනිමින් ප්‍රාදේශීය සැලසුම් ක්‍රියාත්මක කිරීම. ශ්‍රී ලංකාවේ මුලින්ම මුදල් භාවිතා කර ඇති යුගය වශයෙන් හඳුන්වන්නේ අනුරාධපුර යුගය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් කෞතුකාගාරයේ තොරතුරු අනුව ලංකාවේ මුදල් යුග 4යි. ශ්‍රී ලංකාව බෙදා ඇති මුදල් යුග 4 නම් ආදි යුගය, මධ්‍යකාලීන යුගය, යටත් විජිත යුගය, නිදහසින් පසු හා මහ බැංකුව පිහිටුවීමෙන් පසු යුගය ලෙස. අනුරාධපුර රාජධානියේදී භාවිතා කළ කාසි වර්ග ලෙස කහපණ, සිංහ කාසි, කහවණු, ලංකේශ්වර කාසි, ස්වස්ති කාසි, විදේශීය කාසි හඳුනාගත හැකියි. අප රටේ මුල්ම ව්‍යවහාර මුදල් ඒකකයේ වශයෙන් හඳුන්වන්නේ කහපණ කියන එක.
ඈත අතීතයේදී ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කළ විදේශී රාජ්‍යයන් කැණීම්වලදී මෙම රටවල කාසි හම්බෙලා තියෙනවා. එනම් ග්‍රීක, රෝම, චීන, අරාබි සහ ඉන්දියානු. ඈත අතීතයේදී අප රටේ පොළොන්නරු යුගයේදී භාවිතා කළ කාසි වර්ගය නම් මස්ස කාසි. අප රටේ දඹදෙණිය රාජධානියේදී භාවිතා කළ බවට සලකන කාසි වර්ග දෙක සේතු කාසි, සිංහ කාසි. මහනුවර රාජධානියේදී අප රටේ කාසි වර්ග කීපයක්ම භාවිතා කරලා තියෙනවා. ඒ අතර ලැරින්, දඹදෙණි කාසි, සල්ලි, තුට්ටුව, පණම, තංගමය ආදී හඳුන්වන්න පුළුවන්. පෘතුගීසි යුගයේදී භාවිතා කළ කාසි අතර කුමන ශාස්ත්‍රවරයාගේ රුව ඇතුළත් කාසි පැවතුණුද? තෝමස් මුනිවරයාගේ. පෘතුගීසි යුගයේදී අපේ රටේ භාවිතා කළ කාසි වර්ග රන්, රිදී, මලක්කා, ගිනිමස්ස. ප්‍රථම වරට අප රටට මුදල් නෝට්ටුවක් හඳුන්වා දෙනු ලැබුවේ ලන්දේසි ජාතිකයන් විසින්. ලන්දේසීන් විසින් අප රටට හඳුන්වා දෙනු ලැබූ මුදල් නෝට්ටු උනේ ක්‍රෙඩිට් ප්‍රිවන් කෑස් තෝටිස් කියන එක. ලන්දේසි යුගයේදී අප රටේ භාවිතා කළ කාසි දොයිතු, සිලන්තේ කාසි, තුට්ටු, රික්ස් ඩොලර්. ඉංග්‍රීසි ජාතීන් විසින් මුදල් නිකුත් කිරීමේ බලය පවරා ගන්නේ කුමන වසරේදීද? 1796 වසරේදී. ඉංග්‍රීසි යුගයේදී අප රටේ භාවිතා කළ කාසි බ්‍රිතාන්‍ය තුට්ටු, පණම්, රුපියල් භාගය, රුපියල් කාල. රුපියල් සත ක්‍රමය අප රටේ ආරම්භ වන්නේ 1872 වසරේදී. අප රටේ රුපියලට වඩා අඩු වටිනාකමකින් භාවිතා වුණ කාසි සතකාල, සතභාග, සතය, සතදෙක, සතපහ, සතදහය, සතවිසිපහ, සතපනහ. බ්‍රිතාන්‍ය යුගයේදී නෝට්ටු නිකුත් කිරීමේ බලය හිමිව තිබූ ආයතන තුන මහා භාණ්ඩාගාරය, පෞද්ගලික බැංකු, මුදල් කොමසාරිස් මණ්ඩලය. බ්‍රිතාන්‍ය යුගයේදී මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කළ නෝට්ටු නම් පවුම, පවුම් 2, පවුම් 5. බ්‍රිතාන්‍ය යුගය තුල අප රටේ මුදල් නෝට්ටු නිකුත් කළ පෞද්ගලික බැංකු මොනවාද? ඔරියන්ටල් බැංකුව, ආසියාතික බැංකුව, ලන්ඩන් ඇන්ඩ් චයිනා බැංකුව. බ්‍රිතාන්‍ය යුගය තුල අප රටේ පෞද්ගලික බැංකු විසින් නිකුත් කළ නෝට්ටු මොනවාද? පවුම් නෝට්ටුව, රුපියල් නෝට්ටුව. බ්‍රිතාන්‍ය යුගය තුල අප රටේ මුදල් කොමසාරිස් මණ්ඩලය සමන්විත වූ තිදෙනා භාණ්ඩාගාරික යටත් විජිත ලේකම් විගණකාධිපති. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන කාලය තුල අප රටේ කාසි හිඟයක් ඇති වූයේ කුමන වසරවලද? 1939 සහ 1940 වසරවල. මෙම කාල සීමාවේදී හදිසි අවස්ථා බලතල පනත ඇතුළත් නියෝග අනුව මුදල් කොමසාරිස් මණ්ඩලය නිකුත් කළ උප නෝට්ටුවල වටිනාකම් සත5, සත10, සත25, සත50 සහ රුපියල. මුදල් කොමසාරිස් මණ්ඩලය නිකුත් කළ එක් නෝට්ටුවක් බැංකු අතර ගනුදෙනු සඳහා පමණක් යොදා ගන්නා ලදී. එහි අගය රුපියල් දසදහසයි. අප රට තුළ ඉංග්‍රීසියෙන් නිකුත් කළ නෝට්ටු කුමන වසර දක්වා භාවිතා කළාද? 1951 වසර දක්වා. අප රට තුළ ඉංග්‍රීසියෙන් නිකුත් කළ කාසි කුමන වසර දක්වා භාවිතා කළේද? 1963 වසර දක්වා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පළමුවන කාසි කාණ්ඩය හඳුන්වා දෙන ලද්දේ 1963 වර්ෂයේදී. ශ්‍රී ලංකා මහ බැංකුව මුලින්ම නිකුත් කළ කාසිවල මුහුණතේ සඳහන් වුණේ රාජ්‍ය ලාංඡනය. 1963 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දුන් කාසිවල වටිනාකම් සතය, සත2, සත5, සත10, සත25, සත50 සහ රුපියල. 1950 වසරේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති මුදල් නෝට්ටු කාණ්ඩ ගණන 11යි.
6 වන ජෝර්ජ් රජුගේ රුව ඇතුළත් කරමින් නෝට්ටු නිකුත් කළේ 1951 වර්ෂයේදී. 1951 වසරේදී අප රටට හඳුන්වා දුන් මුදල් නෝට්ටුවල වටිනාකම රුපියල සහ රුපියල් 10. දෙවන එලිසබෙත් රජුණගේ රුව සහිත නෝට්ටුව අප රටට හඳුන්වා දුන්නේ 1952 වසරේදී. එම දෙවන කාණ්ඩය යටතේ අප රටට හඳුන්වා දුන් මුදල් නෝට්ටු රුපියල, රුපියල් 2, රුපියල් 5, රුපියල් 10, රුපියල් 50 සහ රුපියල් 100. ලංකාවේ රාජ්‍ය ලාංඡනය ඇතුළත් කරමින් මුලින්ම මුදල් නෝට්ටු නිකුත් කළේ 1956 වර්ෂයේදී. 1956 වර්ෂයේදී නිකුත් කළ මුදල් නෝට්ටුවල වටිනාකම් රුපියල, රුපියල් 2, රුපියල් 5, රුපියල් 10, රුපියල් 50 සහ රුපියල් 100. 1962 වර්ෂයේදී අප රටේ නිකුත් කළ මුදල් නෝට්ටුවල ඇතුළත් වූයේ කාගේ රූපයද? SWRD බණ්ඩාරනායක මහතාගේ රුව. 1962 වසරේදී අප රටේ මුදල් නෝට්ටු නිකුත් කළ අතර එම මුදල් නෝට්ටුවල වටිනාකම් වූයේ රුපියල් 2, රුපියල් 5, රුපියල් 10, රුපියල් 50 සහ රුපියල් 100. 1962 දී රුපියලේ මුදල් නෝට්ටුව නිකුත් කරේ නැහැ. පරාක්‍රම බාහු රජුගේ පිළිරුව ඇතුළත් මුදල් නෝට්ටු කාණ්ඩයක් නිකුත් කළේ 1965 වසරේදී. 1965 වසරේදී නිකුත් කළ මුදල් නෝට්ටු වටිනාකමුත් 1962 වර්ෂයට සමානයි. එනම් රුපියල් 2, රුපියල් 5, රුපියල් 10, රුපියල් 50 සහ රුපියල් 100. 1975 වසරේ නිකුත් කළ මුදල් නෝට්ටුවල දක්නට ලැබුණේ නැවතත් රාජ්‍ය ලාංඡනය. 1975 වසරේදී අපේ රටේ නිකුත් කළ මුදල් නෝට්ටු දෙකේ වටිනාකම රුපියල් 50 සහ රුපියල් 100. අප රටේ මුදල් නෝට්ටුවල සතුන් හා වෘක්ෂලතා ඇතුළත් නෝට්ටු කාණ්ඩය නිකුත් කළේ 1979 වර්ෂයේදී. 1979 වර්ෂයේදී නිකුත් කළ මුදල් නෝට්ටුවල වටිනාකම් රුපියල් 2, රුපියල් 5, රුපියල් 10, රුපියල් 20, රුපියල් 50, රුපියල් 100. ඒ අනුව රුපියල් 20 නෝට්ටුවක් මුල්වට නිකුත් කරේ 1979 මුදල් නෝට්ටු කාණ්ඩයේදී. 1981 වසරේ අප රටේ නිකුත් කළ මුදල් නෝට්ටු කාණ්ඩයේ තේමාව ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක තේමා. 1981 වසරේදී අප රටට මුලින්ම හඳුන්වා දුන් මුදල් නෝට්ටුවල වටිනාකම රුපියල් 500 සහ රුපියල් 1000. ඓතිහාසික හා සංවර්ධනය සඳහා දැක්වෙන නෝට්ටු කාණ්ඩය හඳුන්වා දුන්නේ 1987 වර්ෂයේදී. 1987 වර්ෂයේ හඳුන්වා දුන් මුදල් නෝට්ටු දෙකේ වටිනාකම වුණෙත් රුපියල් 500 සහ රුපියල් 1000. ශ්‍රී ලංකාවේ උරුමයන් ඇතුළත් නෝට්ටු කාණ්ඩ හඳුන්වා දෙනු ලැබුවේ 1991 සහ 2005 වසරවලදී. ශ්‍රී ලංකාවේ උරුමයන් ඇතුළත් මුදල් නෝට්ටු වටිනාකම් වුණේ රුපියල් 10, 20, 50, 100, 500, 1000 සහ 2000. සංවර්ධනයේ සෞභාග්‍ය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් ඇතුළත් මුදල් නෝට්ටු කාණ්ඩය නිකුත් කරන ලද්දේ 2011 වර්ෂයේදී. 2011 වසරේ අප රටට එලෙස හඳුන්වා දුන් මුදල් නෝට්ටු වටිනාකම් 6යි. රුපියල් 20, 50, 100, 500, 1000 සහ 5000. 1984 වසරේදී රුපියල හා රුපියල් 2 නෝට්ටු වෙනුවට හඳුන්වා දුන් කාසිවල වටිනාකම් වන්නේ රුපියල් 5 සහ රුපියල් 2. ශ්‍රී ලංකාවේ දැනට භාවිතා කරන ඉහළම වටිනාකමක් ඇති නෝට්ටුවේ වටිනාකම රුපියල් 5000. මෑතකදී අප රටේ භාවිතයෙන් ඉවත් කළ මුදල් නෝට්ටුවේ වටිනාකම රුපියල් 200. අප රටේ දැනට භාවිතා කරන නමුත් නැවත මුද්‍රණය නොකරන මුදල් නෝට්ටුවේ වටිනාකම රුපියල් 10. වර්තමානයේදී අප රටේ ගනුදෙනු සඳහා යොදා ගනු ලබන කාසි වර්ග ගණන 6යි.
වර්තමානයේදී අප රටේ ගනුදෙනු සඳහා යොදා ගන්න ලබන නෝට්ටු වර්ග ගණන 8යි. ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවට. අප රටේ මුදල් නෝට්ටුවක අත්සන් කරනු ලබන පුද්ගලයන් දෙදෙනා වන්නේ මුදල් ඇමති සහ මහ බැංකුව අධිපති. ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවට මහජන මුදල් හුවමාරු කවුළුව පවත්වාගෙන යනු ලබන්නේ ලංකා බැංකුවේ කුමන ශාඛාවද? කොළඹ පිටකොටුවේ ගෑස් 5 ශාඛාව. ශ්‍රී ලංකා මුදල් නෝට්ටුවල ඇති ආරක්ෂක සලකුණු වන්නේ ඉන්ටග්ලියෝ මුද්‍රණය, දිය සලකුණ, ආරක්ෂක නූල, විනිවිද පෙනෙන සලකුණ, දිලිසෙන පටිය, වැරගන්නු කොන්. මුදල් මණ්ඩලයේ අනුමැතියෙන් තොරව ව්‍යවහාර මුදල් නෝට්ටුවක් අනුකරණය කිරීම වරදක් බව දක්වා ඇත්තේ කුමන පනතකද? මුදල් නීති පනතේ 58 වගන්තියට අනුව. වර්ෂ 2500 වන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1957 වසරේදී නිකුත් කළ කාසිවල වටිනාකම රුපියල් 5 සහ රුපියල. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෙවන ලෝක ආහාර සම්මේලනය සඳහා රුපියල් 2ක සමරු කාසියක් නිකුත් කළේ 1968 දී. 1976 වසරේදී කොළඹ පැවති නොබෙදි ජාතීන්ගේ 5 වන සමුළුව වෙනුවෙන් නිකුත් කළ සමරු කාසියේ සදා තිබූ ලෝහය වන්නේ නිකල්. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පළමු වන විධායක ජනාධිපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් කාසියක් නිකුත් කළේ 1978 වසරේදී. 1981 වසරේදී අප රටට සර්වජන ඡන්ද බලය ලැබී ස්වර්ණ ජයන්තිය සැමරීම වෙනුවෙන් නිකුත් කළ සමරු කාසියේ වටිනාකම රුපියල් 5යි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වෙනුවෙන් රුපියල් 2 කාසියක් නිකුත් කළා 1981 දී. ජගත් නිවාස වසර වෙනුවෙන් 1987 වසරේදී මහ බැංකුව නිකුත් කළ කාසියේ වටිනාකම රුපියල් 10යි. ශ්‍රී ලංකා මහ බැංකුවේ 40 වන සංවත්සරය වෙනුවෙන් 1990 වසරේදී නිකුත් කළ කාසියේ වටිනාකම රුපියල් 500යි. මහ බැංකුවේ 40 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ රුපියල් 500 කාසියේ සාදා තිබූ ලෝහය රිදී 1991 වසරේදී 5 වන දකුණු ආසියානු ක්‍රීඩා සම්මේලනය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සමරු කාසි දෙකේ වටිනාකම රුපියල් 500 සහ රුපියල් 100. 1991 වසරේදී නිකුත් කළ රුපියල් 500 සමරු කාසියේ සාදා තිබූ ලෝහය රන් කැරට් 12. 1991 වසරේ නිකුත් කළ රුපියල් 100 සමරු කාසියේ සාදා තිබූ ලෝහය රිදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ තෙවන පදවි ප්‍රාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ රුපියලේ කාසිය නිකුත් කළ වර්ෂය 1992. 2300 අනුබුදු මිහිඳු ජයන්තිය වෙනුවෙන් 1993 වසරේ නිකුත් කළ කාසියේ වටිනාකම රුපියල් 500. 1993 දී නිකුත් කළ රුපියල් 500 කාසියේ සාදා තිබූ ලෝහය රිදී ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 50 වන සංවත්සරය වෙනුවෙන් 1995 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ කාසියේ වටිනාකම රුපියල් 2යි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 50 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 5ක කාසියක් නිකුත් කළා 1995 වර්ෂයේදී. කළු මුදල් ලෙස හඳුන්වන්නේ මුදල් උපයා ගන්නා මාර්ග හෙළි කිරීමට අපහසු මුදල් තමයි කළු මුදල් වන්නේ. මෙම මුදල් නීත්‍යානුකූල කිරීම කළු මුදල් සුදු මුදල් කිරීම ලෙස අපි හඳුන්වනවා. ශක්තිමත් මුදල් ලෙස හඳුන්වනු ලබන්නේ අන්තර්ජාතික වෙළඳාමේදී ලෝකයේ ඕනෑම රටක් විසින් පිළිගන්නා වූ මුදල්. විශේෂ ගැනුම් හිමිකම් ලෙස හඳුන්වන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් මෙම මූල්‍ය වත්කම් බිහි කරලා තියෙන්නේ අරමුදලේ සමාජිකයන් අතර නිල ගණන සඳහා තමයි ඒවා යොදාගන්නේ.
විශේෂ ගැනුම් හිමිකම් තිරණය කරන්නේ ප්‍රධාන මුදල් වර්ග 4ක් පදනම් කරගෙන. ඒවා තමයි එක්සත් ජනපදයේ ඩොලරය, බ්‍රිතාන්‍යයේ ස්ටර්ලින් පවුම, ජපානයේ යෙන් සහ යූරෝ. CMC ක්‍රමය ලෙස හඳුන්වනු ලබන්නේ යම් භාණ්ඩයක් ඉක්මනින් මුදල් භාණ්ඩ බවටත් පත් කිරීමට ඇති හැකියාව. 1996 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ කීවෙනි සංවත්සරය වෙනුවෙන් රුපියලේ සමරු කාසියක් නිකුත් කළාද? 50 වන සංවත්සරය වෙනුවෙන්. 1998 වසරේදී ශ්‍රී ලංකාවේ 50 වන නිදහස් සැමරුම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ කාසියේ වටිනාකම රුපියල් 5000යි. 1998 වසරේදී නිකුත් කළ එම රුපියල් 5000 කාසිය සදා තිබුණේ කැරට් 22 රන් ලෝහයෙන්. 1996 වසරේ ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම වෙනුවෙන් නිකුත් කළ සමරු කාසිවල වටිනාකම රුපියල් 1000 සහ රුපියල් 5. ශ්‍රී ලංකා යුද හමුදාවේ 50 වන සංවත්සරයේ උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියලේ කාසියක් නිකුත් කළා 1999 වර්ෂයේදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ 50 වන සැමරුම සිදු කළේ 2000 වර්ෂයේදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ 50 වන සැමරුම වෙනුවෙන් නිකුත් කළ රිදී කාසියේ වටිනාකම රුපියල් 10000යි. නාවික හමුදාවේ 50 වන සංවත්සරය වෙනුවෙන් රුපියලක සමරු කාසියක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළේ 2000 වසරේදී. ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ 50 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව 2001 වසරේදී නිකුත් කළ සමරු කාසියේ වටිනාකම රුපියලයි. කොළඹ ක්‍රමයේ සංවිධානයේ 50 වන සංවත්සරය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 2ක සමරු කාසියක් නිකුත් කළා ඒ 2001 වර්ෂයේදී. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2550ක් සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව 2006 වසරේදී නිකුත් කළ රිදී කාසිවල වටිනාකම රුපියල් 2000 සහ රුපියල් 1500ය. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2250ක් සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව එලෙස 2006 වසරේදී නිකුත් කළ රුපියල් 5 කාසිය සාදන ලද ලෝහය පිත්තල ආලේපිත වානි. 2007 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සමරු කාසි දෙකේ වටිනාකම් රුපියල් 1000 සහ රුපියල් 5. අධිබලති මුදල් ලෙස හඳුන්වනු ලබන්නේ රටක මහ බැංකුව විසින් ආර්ථිකයට නිකුත් කරන මුළු මුදල් ප්‍රමාණය. මේවා සංචිත මුදල් පදනම් මුදල් ලෙසද හඳුන්වනවා. අධිබලති මුදල් ප්‍රධාන කොටස් 4යි. මහජනයා සතු ව්‍යවහාර මුදල්, වාණිජ්‍ය බැංකු සතු ව්‍යවහාර මුදල්, වාණිජ්‍ය බැංකුවල මහ බැංකු තැන්පතු, රාජ්‍ය නියෝජිත ආයතනවල මහ බැංකු තැන්පතු. රටක අධිබලති මුදල් තීරණය කරන ප්‍රධාන සාධක දෙකයි එනම් මහ බැංකුව විසින් සුද්ධ දේශීය වත්කම් අත්කර ගැනීමයි මහ බැංකුව විසින් සුද්ධ විදේශීය වත්කම් අත්කර ගැනීමයි. වාණිජ්‍ය බැංකුවක ප්‍රධාන කාර්යයන් වශයෙන් අපි හඳුන්වන්නේ මූල්‍ය අතරමැදිකරණය කාර්යක්ෂම කිරීම, බිල්පත් වට්ටම් කිරීම, නියෝජිත සේවා සැපීම, කළමනාකරන උපදේශන සේවා සැපීම, කල්බදු හා උකස් සේවා සැපීම. වාණිජ්‍ය බැංකුවක් ඉටු කරන මූල්‍ය අතර මැදිකරණ කාර්යයන් සඳහා අයත් වන දෑ ඉල්ලුම් තැන්පතු බාර ගැනීම, වෙනත් තැන්පතු බාර ගැනීම සහ වෙනත් ණය නිකුත් කිරීම. වාණිජ්‍ය බැංකුවක ශේෂ පත්‍රයේ ප්‍රධාන අයිතම දෙකයි එනම් වත්කම් හා වගකීම්. වාණිජ්‍ය බැංකුවක වගකීම් ව්‍යුහය සඳහා බලපාන ප්‍රධාන අයිතම ඉල්ලුම් තැන්පතු, ඉතුරුම් හා කාලීන තැන්පතු, හිමිකරුවන්ගේ ප්‍රාග්ධනය, වෙනත් ණය ගැනීම. වාණිජ්‍ය බැංකුවක වත්කම් ප්‍රධාන කොටස් 4යි එනම් මුදල් අයිතමය, ආයෝජන හා සුරැකුම්, ණය, ස්ථාවර හා අනෙකුත් ප්‍රාග්ධනය. වාණිජ්‍ය බැංකුවක ද්‍රවශීලතාවයෙන් යුතු වත්කම් අතති මුදල්, මහ බැංකුවේ තැන්පත් මුදල්, දේශීය බැංකුවලින් ලැබිය යුතු මුදල්, එකතු වෙමින් පවතින මුදල් සහ භාණ්ඩාගාර බිල්පත්. වාණිජ්‍ය බැංකුවක ලාභදායීත්වයෙන් යුතු වත්කම්
භාණ්ඩාගාර බැඳුම් කර රජයේ අනෙකුත් සුරකුම්පත් වෙනත් ආයෝජන ස්ථාවර වත්කම්. සේවක අර්ථසාධක අරමුදලේ 50 වන සංවත්සරය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ කාසි දෙකේ වටිනාකම රුපියල් 1000 සහ රුපියල් 2. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අර්ථසාධක අරමුදලේ 50 වන සංවත්සරය වෙනුවෙන් සමරු කාසි නිකුත් කළ වර්ෂය 2008 වර්ෂය. ශ්‍රී ලංකා රේගු අධිකාරියේ ද්විශත වාර්ෂික සැමරුම වෙනුවෙන් නිකුත් කළ කාසියේ වටිනාකම රුපියල් 200යි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රේගු අධිකාරියේ ද්විශත වර්ෂ සැමරුම වෙනුවෙන් රුපියල් 200 කාසියක් එලෙස නිකුත් කළ වර්ෂය වන්නේ 2009. 2009 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ රුපියල් 200 සමරු කාසිය සකස් කළ ලෝහය රිදී. ශ්‍රී ලංකා යුද හමුදාවේ 60 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමරු කාසියක් නිකුත් කළා ඒ 2009 වර්ෂයේදී. ශ්‍රී ලංකා මහ බැංකුව 2009 වසරේදී නිකුත් කළ එම සමරු රිදී කාසියේ වටිනාකම රුපියල් 1000යි. සාමය සහ සෞභාග්‍ය සංකේතවත් කෙරෙන මුදල් නෝට්ටුවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ 2009 වර්ෂයේදී. 2009 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සාමය හා සෞභාග්‍ය සංකේතවත් කරන මුදල් නෝට්ටුවේ වටිනාකම රුපියල් 1000යි. ශ්‍රී ලංකා මහ බැංකුවේ 60 වන සංවත්සරය වෙනුවෙන් රුපියල් 5000ක රිදී කාසියක් නිකුත් කළේ කුමන වර්ෂයේදීද? 2010 වර්ෂයේදී. මුදල් නීති පනත යටතේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා මහ බැංකුව වෙත ලැබී ඇති ප්‍රධාන උපකරණ වන්නේ විවට වෙළඳපොළ කටයුතු, ව්‍යවස්ථාපිත සංචිත අනුපාත, විදේශ විනිමය මෙහෙයුම්, ප්‍රමාණාත්මක ණය සීමා කිරීම යනාදී. විවට වෙළඳපොළ කටයුතු වල නිරත වීමේදී මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ප්‍රධාන කාර්යයන් පොලි අනුපාත කොරිඩෝවක් නිර්මාණය කිරීම, නිත්‍ය පහසුකම් සැපයීම, මහ බැංකු සුරකුම්පත් නිකුත් කිරීම, ස්ථිර පදනමක් මත වූ ගනුදෙනු සිදු කිරීම. මහ බැංකුව මුදල් සැපීම පාලනය කිරීමට යොදා ගන්නා වූ උපකරණ විවට වෙළඳපොළ කටයුතු, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය, බැංකු පොලි අනුපාතය. ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය ලෙස හඳුන්වන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේදී මහ බැංකුව විසින් භාවිතා කරන පොලි අනුපාතිකය. ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකයේ සමන්විත වන අංශ ප්‍රතිමිලදී ගැනීම පොලි අනුපාතිකය, ප්‍රතිවිකුණුම් පොලි අනුපාතිකය, බැංකු පොලි අනුපාතිකය. මහ බැංකුව අනුගමනය කරන දැඩි මූල්‍ය ප්‍රතිපත්ති නම් වෙළඳපොලේ සුරකුම්පත් විකිණීම, ව්‍යවස්ථාපිත සංචිත අනුපාත වැඩි කිරීම, බැංකු පොලි අනුපාතිකය වැඩි කිරීම. මහ බැංකුව විසින් අනුගමනය කරන ලබන ලිහිල් මූල්‍ය ප්‍රතිපත්ති නම් වෙළඳපොලේ සුරකුම්පත් මිලදී ගැනීම, ව්‍යවස්ථාපිත භාවිතා අනුපාත වැඩි කිරීම, බැංකු පොලි අනුපාත අඩු කිරීම. මූල්‍ය පද්ධතියක ප්‍රධාන සංරචක මධ්‍යම බැංකුව, මූල්‍ය යටිතල පහසුකම්, මූල්‍ය උපකරණ, මූල්‍ය වෙළඳපොළ, මූල්‍ය ආයතන සහ නියාමන අධිකාරීන්. රටක මූල්‍ය උපකරණ ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. එනම් රජය නිකුත් කරන උපකරණ, සමාගම් නිකුත් කරන උපකරණ, වාණිජ බැංකු නිකුත් කරන උපකරණ. රජය නිකුත් කරන ණය පාලන උපකරණ වන්නේ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර, රුපියල් ණය සුරකුම්පත්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 60 වන සංවත්සරය වෙනුවෙන් 2011 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ කාසියේ වටිනාකම රුපියල් 2යි. 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 1000 සහ රුපියල් 10 කාසි දෙකක් නිකුත් කළ වර්ෂය 2011. 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නිකුත් කළ රුපියල් 1000 කාසිය සාදා තිබූ ලෝහය රිදී මහජන බැංකුවේ 50 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමරු කාසියක් නිකුත් කළා 2011 දී. එහි වටිනාකම රුපියල් 1000යි. කොළඹ ආනන්ද විද්‍යාලයේ 125 වන සංවත්සරය වෙනුවෙන්
රුපියල් 2000ක සමුළු කාසියක් නිකුත් කළා ඒ 2011 වර්ෂයේදී. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ සත සංවත්සරය වෙනුවෙන් මහ බැංකුව නිකුත් කළ නිකල් ආලේපිත වානේ කාසියේ වටිනාකම රුපියල් 2යි. ඒ නිකුත් කරේ 2012 වර්ෂයේදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද රන් හා රිදී කාසි මිලදී ගැනීමට හැකි ස්ථානය වන්නේ මුදල් කෞතුකාගාරය. මූල්‍ය අතරමැදිකරණය ලෙස හඳුන්වනු ලබන්නේ මුදල් අතිරික්තයක් ඇති අයගෙන් මුදල් ලබාගෙන මුදල් අවශ්‍යතා ඇති අය සඳහා ඒ මුදල් ලැබීමට සැලැස්වීමේ ක්‍රියාදාමය. මූල්‍ය වෙළඳපොළ ප්‍රධාන ආකාර දෙකයි මුදල් වෙළඳපොළ හා ප්‍රාග්ධන වෙළඳපොළ. ශ්‍රී ලංකාවේ මූල්‍ය අතරමැදියන් වශයෙන් කටයුතු කරන ආයතන වර්ග කළ හැකි ඒ වර්ග නම් බැංකු කටයුතු කරන ආයතන, රක්ෂණ සමාගම්, ආර්ථ සාධක හා විශ්‍රාම අරමුදල්, ආයෝජන සමාගම්, කල්බදු සමාගම්. තැන්පතු භාර ගනිමින් බැංකු කටයුතු කිරීමට අවසර ලබාගෙන ඇති ආයතන වන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, ලියාපදිංචි මූල්‍ය සමාගම්, සමෝපකාර ග්‍රාමීය බැංකු. ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා සපයන ආයතන වලට උදාහරණ ලෙස වණික් බැංකුව, අරමුදල් කළමනාකරන ආයතන, මූල්‍ය තැරවුම්කාර ආයතන, ආණ්ඩුවේ සුරකුම්පත් පිළිබඳ ප්‍රාථමික වෙළඳුන් හඳුන්වා දිය හැකි. ශ්‍රී ලංකාවේ ගිවිසුම්ගත ඉතුරු ආයතන ලෙස රක්ෂණ සමාගම්, සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, පෞද්ගලික සේවක අර්ථසාධක අරමුදල දැක්විය හැකියි. වර්තමාන ලෝකයේ කීර්තිමත් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන 3ක් දක්නට ලැබෙනවා. එනම් මූඩිස් සමාගම, ස්ටෑන්ඩඩ් හා ප්‍රවර්ස් සමාගම, නිව් රේටින්ග්ස් සමාගම. උද්ධමනය ලෙස හඳුනනු ලබන්නේ රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම හෙවත් රටක පොදු මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාමක්. රටක උද්ධමනය මැනීම සඳහා යොදා ගනු ලබන්නේ මිල දර්ශක, ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය කෙරෙහි බලපාන සාධක, මුදල් සැපයීමේ වැඩිවීමක්, පෞද්ගලික පාරිභෝජන වියදමේ වැඩිවීමක්, පොදු පාරිභෝජන වියදමේ වැඩිවීමක් හෝ ආයෝජන වියදමේ ඉහළ යාමක්. ශ්‍රී ලංකා ජපාන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට 60 වසරක් සපිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමරු කාසියක් නිකුත් කළ 2012 වර්ෂයේදී ශ්‍රී ලංකා ජපාන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවට 60 වසරක් පිරීමට මහ බැංකුව නිකුත් කළ රිදී කාසියේ වටිනාකම රුපියල් 1000යි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් නෝට්ටුවක් නිකුත් කළේ 2013 වර්ෂයේදී. 2013 වර්ෂයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව එලෙස නිකුත් කළ මුදල් නෝට්ටුවේ වටිනාකම රුපියල් 500යි. පාප්පහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව 2015 වසරේදී නිකුත් කළ කාසියේ වටිනාකම රුපියල් 500යි. 2015 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සමරු කාසිය සාදා තිබුණු ලෝහය වුණේ රිදී. අනගාരിക ධර්මපාලතුමන්ගේ 150 වන ජන්මදිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමරු කාසියක් නිකුත් කළා. ඒ 2014 වර්ෂයේදී රුපියල් 500ක්. ඒක රිදී කාසියක්. 2014 වර්ෂයේදී ලංකා බැංකුවේ 75 වන සංවත්සරය හේතුවෙන් මහ බැංකුව නිකුත් කළ කාසියේ වටිනාකම රුපියල් 5යි. එය පිත්ත නාලේපිත වානේ කාසියක්. පිරිවෙන් තල්ලු වූ උද්ධමනය කෙරෙහි බලපාන සාධක, වැටුප් මට්ටම් ඉහළ යාම, අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම, ණය පොලී අනුපාතය ඉහළ යාම සහ වක්‍ර බදු පැනවීම යනාදී. උද්ධමනය ආර්ථිකයේ කුමන අංශ කෙරෙහිද බලපෑම් ඇති කරන්නේ? මූර්ත ආදායම පහත වැටීම, ඉතුරුම් අධෛර්යමත් වීම, ණය ගනුදෙනු අධෛර්යමත් වීම, ආර්ථිකයේ කාර්යක්ෂමතාවයේ පහත වැටීම යනාදී අංශ වලින්. උද්ධමනයේ වාසි වශයෙන් අපි හඳුනාගන්නේ කෙටි කාලීන ආයෝජන ඉහළ යනවා, ණය ගැනීම් දිරිමත් වෙනවා, අනවශ්‍ය පරිභෝජනය අධෛර්යමත් වෙනවා, රජයට බදු ආදායම වැඩි කරගන්න පුළුවන්කම ලැබෙනවා.
රටක උද්ධමනය පාලනය කිරීමට යොදාගත හැකි ප්‍රතිපත්ති මොනවාද? සමාහාර ඉල්ලුමේ වර්ධනය සීමා කිරීම, සමාහාර සැපයුමේ වර්ධනය සීමා කිරීම, ඍජු රාජ්‍ය මැදිහත් වීම. මිල දර්ශකය ප්‍රයෝජන මොනවාද? උද්ධමනය මැනීමට යොදාගත හැකි, මූර්තාගයන් ගණනයට වැදගත්, ජීවන මට්ටමේ වෙනස් වීම හඳුනා ගැනීමට යොදාගත හැකි. පොදු මිල මට්ටමේ වෙනස් වීම මැනීමට අප රට යොදා ගන්නා මිල දර්ශක මොනවාද? කොළඹ පාරිභෝගික මිල දර්ශකය, තොගාලෙවි මිල දර්ශකය, ජාතික පාරිභෝගික මිල දර්ශකය, දළ ජාතික නිෂ්පාදිත අවදමනකය, දළ දේශීය නිෂ්පාදිත අවදමනකය ආදිය. උද්ධමනය පාලනය කිරීමේ ප්‍රධාන ක්‍රියාමාර්ග මොනවාද? මූල්‍ය පද්ධති මගින් උද්ධමනය පාලනය, පිස්කල් ප්‍රතිපත්තිය මගින් උද්ධමනය පාලනය, රජයේ ඍජු මැදිහත් වීමෙන් උද්ධමනය පාලනය. මූල්‍ය පද්ධතිය මගින් උද්ධමනය පාලනය කරන්නේ කෙසේද? මහ බැංකුව වෙළඳපොලේ සුරකුම්පත් විකිණීම, සංචිත අවශ්‍යතා ඉහළ දැමීම, බැංකු අනුපාත ඉහළ දැමීම ආදී ක්‍රියාදාම මගින්. මූල්‍ය ප්‍රතිපත්තියේ ක්‍රියාකාරීත්වය මුදල් වෙළඳපොලින් මූර්ත වෙළඳපොළට ගෙන යන ප්‍රධාන සංරචක මොනවාද? පොලි අනුපාතය, වත්කම් මිල, ණය සැපයුම, විනිමය අනුපාතය. ශ්‍රී ලංකාව තුළ ගෙවීම් පියවීම සඳහා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා ප්‍රධාන පද්ධති දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒවා නම් ලංකා සෙවිල් පද්ධතිය, ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය. පාලනය සඳහා පිස්කල් ප්‍රතිපත්තිය යොදාගන්නේ කෙසේද? අයවැය හිඟය අවම කිරීමට, ප්‍රමාණාත්මක ණය මාර්ග භාවිත අවම කිරීමට, රාජ්‍ය වියදම සීමා කිරීම, ඍජු බදු ඉහළ දැමීම තුළින් පරිභෝජනය සීමා කිරීම ආදිය තුළින්. මූල්‍ය සම්ප්‍රේෂණ යාන්ත්‍රණය ලෙස හඳුන්වන්නේ කුමක්ද? මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්ති හා උපකරණ වෙනස් කරමින් මිල මට්ටම කෙරෙහි බලපෑම් ඇති කරන ආකාරයේ යාන්ත්‍රණයක් මින් අදහස් වෙනවා. මිල දර්ශකයක් සකස් කිරීමේදී අනුගමනය කළ යුතු පියවර මොනවාද? මේ සඳහා තෝරා ගන්නා භාණ්ඩ පැසෙහි නියදිය තීරණය කිරීම, බර තැබීම් සිදු කිරීම, පදනම් වර්ෂය තෝරා ගැනීම, මිල ගණන් සපයා ගැනීම සහ දර්ශකය ගණනය කිරීම ආදී පියවර අනුගමනය කළ යුතුයි. රටක උද්ධමනය නිසා මූර්ත ආදායම පහළ වැටෙන පිරිස් කවුද? විශ්‍රාමිකයන්, රජයේ සේවකයන්, කාර්යාල සේවකයින්, ගොවියන්, කම්කරුවන් ආදීන්ගේ. මහ බැංකුව විසින් අත්කර ගන්නා ශුද්ධ විදේශ වත්කම් ප්‍රධාන කොටස් දෙකයි. ඒවා මොනවාද? රජයට ලබා දෙන ශුද්ධ ණය, වාණිජ බැංකුවට ලබා දෙන දළ ණය. උද්ධමන අනුපාතිකය ලෙස හඳුන්වන්නේ කුමක්ද? කාල පරිච්ඡේද දෙකක් අතර උද්ධමනයේ සිදුවන ප්‍රතිශතක වෙනස උද්ධමන අනුපාතිකය ලෙස හඳුන්වනවා. මෑත වර්ෂවල අප රටේ උද්ධමනය කෙරෙහි බලපාන ලද සාධක මොනවාද? දේශීය නිෂ්පාදිත භාණ්ඩ මිල ඉහළ යාම, ජාත්‍යන්තර වෙළඳපොලේ භාණ්ඩ මිල ඉහළ යාම, අයහපත් කාලගුණය හේතුවෙන් කෘෂි නිෂ්පාදන මිල ඉහළ යාම, විදේශ විනිමය අනුපාතිකයේ අප්‍රමාණය වීම. රටක උද්ධමනය කුමන අංශ කෙරෙහි බලපෑම් ඇති කරන්නේද? සම්පත් බෙදා හැරීම කෙරෙහි, ආදායම් ව්‍යාප්තිය කෙරෙහි, ඉතුරුම් හා ආයෝජන කෙරෙහි, එවැගේම විදේශ ගෙවුම් තුලනය කෙරෙහිත් බලපෑම් ඇති කරනවා අහිතකරව. මූර්ත වැටුපේ දක්නට ලැබෙන වැදගත්කම කුමක්ද? වැටුපෙන් ලබාගත හැකි ජීවන තත්ත්වයේ දර්ශකයක් විදියට ඒක ක්‍රියා කරනවා. මුදල් වැටුප කෙරෙහි උද්ධමනයේ බලපෑම් පෙන්වීම ඒ තුලින් සිද්ධ වෙනවා. හාම්පුතුන් සමග කේවල් කිරීමට ආයුධයක් බවටත් ඒ පත් වෙනවා.